පොතේ පන්ති ආරම්භ කරමු හැමෝටම අයබෝවන් සුබ දවසක්. ඉතින් අද දවසේදී අපේ ගණිතය පන්තිය තුළ සාකච්ඡා කරන තේමාව බවට පත් වෙන්නේ ප්‍රතිශත. ඊයේ දවසේ අපි ලඝු ගණක ගැටලු ටික සාකච්ඡා කිරීම සිදු කරා. මම හිතනවා ඉතා සාර්ථක මට්ටමට අපි ලඝු ගණක අපේ පන්තියේ ගැටලු ටික සාකච්ඡා කිරීම අරගෙන ගියා. ඉතින් මම අද දවසේදී පුතේ ඔයාලව ප්‍රතිශත ගැටලු වලට අරගෙන යනවා. ප්‍රතිශත වර්ග දෙකකින් වලට විභාගයට ගණන් එනවා. මගේ දරුවෝ දැන් අත්දැකීමක් තියෙනවා මාස 3ක ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා මේ වෙනකොට ප්‍රශ්න පත්‍ර 24ක් අපි අවසන් කරලා ඉන්නේ නේද? ප්‍රශ්න පත්‍ර 24ක් පොඩි ගාණක් නෙමෙයි ප්‍රශ්න පත්‍ර 24ක් එක මාසයකට ප්‍රශ්න පත්‍ර 8 ගාණ අපි සාකච්ඡා කරා. ප්‍රශ්න පත්‍ර 24ක් මේ වෙනකොට ඉවර කරලා සැලකිය යුතු අනිත් අයට සාපේක්ෂව නම් සෑහෙන ඉදිරියෙන් අපි අත්දැකීම් වලින් සන්නද්ධ වෙලා ඉන්නේ. ඉතින් දැන් අපි දන්නවා ප්‍රතිශත වර්ග දෙකක් එනවා. ගණන් වලට එකක් ෆස්ට් පේපර් එකට ප්‍රතිශත ගාණක් එනවා ව්‍යුහගත රචනා වලට සහ සෙකන්ඩ් පේපර් එකට ප්‍රතිශත ගාණක් එනවා. ඉතින් අපි අද දවසේ මුලින්ම ෆස්ට් පේපර් එකට එන ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට එන ප්‍රතිශත ගැටලු ටික සාකච්ඡා කරලා ඉන්නේ. හොඳයි. මුලින්ම අපිට තියෙන පේපර් එක ජයවර්ධනපුර කලාපේ 2019 ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනාවල තුන්වෙනි ප්‍රශ්නය ප්‍රතිශත. බලමු ගාන අඳින්න. මොකක්ද තියෙන්නේ? තුන්වෙනි ප්‍රශ්නේ. සමගි ව්‍යාපාරය පවත්වාගෙන යන ලබන ගොඩනැගිල්ලේ වාර්ෂික වටිනාකම 80000ක් ලෙස තක්සේරු කර ඇත. නගර සභාව ඒ සඳහා කාර්තුවකට රුපියල් 1000ක වරිපණම් මුදලක් අය කරයි. වර්ෂයක් සඳහා ගෙවිය යුතු වරිපණම් මුදල සොයා වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය සොයන්න. රයිට් පුතේ කතන්දර. කාර්තුවකට එක කාර්තුවකට රුපියල් 1000ක බද්දක් ගෙවන්න සිද්ධ වෙනවලු. එක කාර්තුවකට රුපියල් 1000ක බද්දක් ගෙවන්න සිද්ධ වෙනවලු. අපෙන් අහනවා අවුරුද්දකට ගෙවන්න ඕන බද්ද හොයලා වාර්ෂික බදු ප්‍රතිශතය හොයලා කියන්නේ. ඔන්න පුතේ බලන්න. කාර්තුවට 1000 නම් වසරක බද්ද මට හොයා ගන්න පුළුවන්. අවුරුද්දකට කාර්තුවකට 1000 නම් අවුරුද්දකට ඒ වගේ හතරක් දෙන්න ඕනේ. 10 හතරක් රුපියල් 4000යි. ඇයි කාර්තුවක් කියන්නේ අවුරුද්දකට ගෙවන්න ඕන බදු මුදල වාරික 4කින් ගෙවන්න chance එක දුන්නා. ඒ වාරික 4ෙන් එක වාරිකයකට තමයි කාර්තුවක් කියන්නේ. එහෙනම් මේ විදිහට කාර්තුවකට ගෙවන්න ඕන බදු මුදල 1000 නම් අවුරුද්දකට ගෙවන්න ඕන බදු මුදල 10 හතරක් රුපියල් 4000 බවට. වාර්ෂික බද්ද රුපියල් 4000යි. දැන් බදු ප්‍රතිශතය කීයද කියලා අහන්නේ. අපි ඒකත් හොයමු. බදු ප්‍රතිශතය කොහොමද බදු ප්‍රතිශතය හොයන්නේ? මේ නිවසේ ගොඩනැගිල්ලේ තක්සේරු වටිනාකම 80000යි. රුපියල් 80000යි තක්සේරු වටිනාකම. තක්සේරු වටිනාකම 80000ක් වෙන ගොඩනැගිල්ලකට බද්ද අය කරනවා 4000ක්. 80000ට බද්ද 4000යි. 80000යි තක්සේරු වටිනාකම. ඒකට ගෙවන බද්ද වසරක බද්ද 4000යි. ඒක බදු ප්‍රතිශතය ගන්න මේක වැඩි කරනවා පුතේ මම 100ට 100. කොහොමද සුළු වෙන්නේ? මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. මේ බිංදු දෙකට උඩ බිංදු දෙක කැපෙනවා. 40 බෙදන්න 8න් 48 බෙදුවා 5යි. ඔන්න 100ට 5යි. එහෙනම් අය කරලා තියෙන බදු ප්‍රතිශතය පුතේ 100ට 5යි කියලා මට ලබා ගන්න. මුළු වර්ෂයකටම අදාළ වරිපණම් බදු ජනවාරි 31 වෙනිදාට ගෙවන්නේ නම් 110ක වට්ටමක් හිමි වේ. ව්‍යාපාරිකයා එදිනට පෙර මුළු වර්ෂයටම අදාළ වරිපණම් බදු ගෙවන්නේ නම් ඔහුට ලැබෙන වාසිය සොයන්න. ඒ කියන්නේ ජනවාරි 31කට කලින් බදු ගෙවුවොත් 105ක 110ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. දාන 110කින් අඩු කරනවා. එහෙනම් ජනවාරි 31 වෙනිදාට කලින් මෙයා බදු ගෙවුවා නම් මෙයාට හම්බ වෙන වාසිය කොච්චරද කියලා ඉහන්න. එහෙනම් වට්ටම කීයද කියලා ඉහන්න. කොහොමද වට්ටම ගන්න? දැන් මෙයාට ගෙවන්න තියෙන බදු මුදල සමස්ත බදු මුදල 4000යි. 4000ට මෙයා ඔය නියමිත දිනයට කලින් ගෙවුවොත් 105ක ඩිස්කවුන්ට් එක 110ක ඩිස්කවුන්ට් එකක් 110 කියලා කියන්නේ 4000යි වට්ටම 4000යි ගෙවන්න තියෙන මුළු බද්ද ඒක නියමිත ජනවාරි 31කට කලින් ගෙවුවොත් 110ක වට්ටමක් 4000යින් 110ක් බලමු කීයද මේ බිංදු දෙක ලස්සනට කැපෙනවා. දැන් අවසානයේ 40 වැඩි කරන්න ඕනේ 10න් 40 10න් වැඩි කරාම රුපියල් 4000යි කියලා. ඔන්න sorry 400යි කියලා.
රුපියල් 400යි. හරි නේද? 4 වරක් එක 4යි මේ බිඳුවයි මේ බිඳුව අකට දාන්න. එහෙනම් මෙයාට රුපියල් 400ක වාසියක් තියෙනවා. ඔය කියන දවසට කලින් වරි පණන් ගෙවුවා. රුපියල් 400ක ඉතිරියක් මෙයාට. ඒක තමයි අපෙන් අහන්න හොයන්නේ. ඊළඟට පුතේ එහා පැත්ත බලන්න B කොටස. B කොටස. කොටසක් සඳහා රුපියල් 2ක ලාභාංශයක් ගෙවන සමාගමකින් කොටසක වෙළඳපොළ මිල රුපියල් 12ක් වූ කොටස් මිලදී ගැනීම සඳහා පෙරේරා මහතා 2,40,000ක් ආයෝජනය කර ඇත. වර්ෂයක් අවසානයේ සිල්වා මහතා ලැබූ ලාභ ආදායම් පොඩ්ඩක් සිල්වා සහ පෙරේරා අතර පොඩි සීන් කෝන් එකක් ගිහිල්ලා තියෙනවා. එතන පෙරේරා නම් මෙතන සිල්වා එන්න විදියක් නැහැ. මාවත් ගාවගෙන ඒක කප ගන්න. ඒක පෙරේරා කියලා හදා ගන්න. අන්න. කොටසකට මෙයා ගන්න එක කොටසකට රුපියල් 2 ගානේ ලාභ දෙන එක්තරා සමාගමකින් රුපියල් 12 ගානේ මෙයා කොටස් අරගන්න 2,40,000ක් වියදම් කරනවා. අපෙන් අහන වර්ෂයක් අවසානයේ සිල්වා මහතා ලැබු, මේ කියන්නේ පෙරේරා මහතා ලැබු ලාභාංශ ආදායම අවුරුද්දක් අවසානයේ මෙයාගේ ලාභය කීයද? කොහොමද ඒක හදන්නේ? මෙන්න බලන්න හදන විදිය. ඉස්සල්ලාම හොයනවා මම එයා මිලදී ගන්න කොටස් ගන්න. කොහොමද මිලදී ගන්න කොටස් ගන්න හොයන්නේ? පුතේ එයා කොටස් ගන්න 2,40,000ක් වියදම් කරනවා. 2,40,000ක් කොටස් ගන්න වියදම් කරනවා. එයා ගන්න එක කොටසක වටිනාකම පුතේ රුපියල් 12. එහෙනම් මම මොකද කරන්නේ? ආයෝජනය කරපු මුදල බෙදනවා ගත්ත කොටසක වටිනාකම 12යි. ඒක හරියට රුපියල් 2,40,000ක් දීලා රුපියල් 12 ගානේ ඇපල් ගෙඩි ගන්නවා. කීයක් ගන්න පුළුවන්ද කියලා හොයන්නේ කොහොමද? ගන්න වියදම් කරපු මුදල 2,40,000 බෙදනවා ඇපල් ගෙඩියක වටිනාකම 12 ඉන්නේ. ඒක වගේ තමයි මෙතන 2,40,000ක් දීලා 12 ගානේ කොටස් ගන්නවා. මෙයාට කොටස් කීයක් ගන්න පුළුවන් වෙයිද කියලා හොයන්නේ කොහොමද? 2,40,000 බෙදනවා මම 12. බෙදුවා මට උත්තරේ එනවා බලමු. 12ට 12 1යි 24ට 12 2යි මේ බිඳු 4 අගට දානවා. කීයද මේ එන්නේ? 20000යි කියලානේ. එහෙනම් මෙයාට කොටස් 20000ක් ගන්න පුළුවන්. ඒ සල්ලි වලින් රුපියල් 12 ගානේ කොටස් 20000ක් ගන්න පුළුවන්. කොටස් 20000ක් ගන්න. දැන් අපෙන් අහන්නේ මෙයාගේ වාර්ෂික ලාභාංශය කීයද කියලා. කොහොමද මේ ලාභාංශය වෙන්නේ? මෙයා ගන්න එක කොටසකට පොරොන්දු වෙනා රුපියල් 2 ගානේ ලාභ දෙන්නේ. එහෙනම් එක කොටසකට රුපියල් 2 ගානේ ලාභ හම්බ වුණොත් මෙයා කොටස් 20000ක් ගන්න හින්දා මෙයා ගාව තියෙන කොටස් 20000ට හම්බ වෙන ලාභය දෙකේ ඒවා 20000ක් රුපියල් 40000යි. එහෙනම් මෙයාට හම්බ වෙන වාර්ෂික ලාභාංශය රුපියල් 40000ක් බවට පත් වෙනවා. පැහැදිලි කතන්දරේ? මෙයා ගන්න එක කොටසකට රුපියල් 2ක් තමයි ලාභ දෙන්න පොරොන්දු වෙන්නේ. මෙයා ඒ જાතිය කොටස් 20000ක් ගත්තොත් එහෙම යාට රුපියල් 2 ඒවා 20000ක් ලාභ විදිහට හම්බ වෙන්න ඕන. ඒතර 2 ඒවා 20000ක් කියන්නේ රුපියල් 40000. ලාභාංශය රුපියල් 40000. ඊළඟට ලාභාංශ ලබා ගැනීමෙන් පසු පෙරේරා මහතා ඉහත කොටස් සියල්ල කොටසක වෙළඳපොළ මිල රුපියල් 14ක් වූ විට විකුණලා දී නම් ඔහුට ලැබෙන ප්‍රාග්ධන ලාභය. පුතේ මම මේව වෙනමත් කියලා දුන්න මතක නැහැ. දැන් මෙයා මොකද කරන්නේ? හැමතිස්සෙම කොටස් වෙළඳපොළත් එක්ක ගනුදෙනු කරන මිනිත් මේක සිද්ධ කරනවා. මේ ලාභාංශ ආදායම ගත්තට පස්සේ මෙයා මොකද කරන්නේ? එයා ගාව දින කොටස් ටික නැවත විකුණනවා. වැඩි මිලට විකුණනවා. මෙයා ගත්තේ කොටසක් 12 ගානේ හොඳට කියවන්න. ගන්නේ කොටසක් 12 ගානේ. හැබැයි විකුණනකොට 14 ගානේ දෙන්නේ. අපෙන් අහනවා මෙයා ලැබු ප්‍රාග්ධන ලාභය කීයද කියලා. පුතේ ප්‍රාග්ධන ලාභය කියන්නේ කොටස් ටික විකුණලා ලැබෙන ලාභය. කොටස් සියල්ල විකුණලා ලැබෙන ලාභයට තමයි ප්‍රාග්ධන ලාභය කියන්නේ. අපෙන් අහනවා කීයද මෙයාගේ ප්‍රාග්ධන ලාභය. බලන්න මම මේක හොයන විදි. ඉස්සල්ලාම මම හොයනවා කොටසක ලාභය. එක කොටසක ලාභය. කොටසකින් කීයක් ලාභයි? පුතේ කොටසක් ගන්න 12 ගානේ දෙන්නේ 14 ගාන. 14න් 12ක් අඩු කරාම රුපියල් 2ක් ලාභයි එක කොටසකින්. ඒ කොටසක් ගන්න 12 ගානේ පේනවනේ ගානේ කියන්නේ. 12 ගානේ ගන්න කොටසක්. මෙයා දෙන්නේ 14 ගානේ. ඒතර එක කොටසකින් 12 ගානේ ගත්ත කොටසක් 14 ගානේ වික්කහම වලට තේරෙනවා එක කොටසකින් රුපියල් 2ක් මෙයාලට ලාභ. එක කොටසකින් හොඳ. එතකොට ප්‍රාග්ධන ලාභය කියන්නේ කොටස් සේරගෙන්ම ලබන ලාභය. එහෙනම් අවසානයේ ප්‍රාග්ධන ලාභය. ප්‍රාග්ධන ලාභය. කොහොමද උදේ ප්‍රාග්ධන ලාභය වෙන්නේ? එක කොටසකින් රුපියල් 2ක් ලාභයි. මේක ගාව කොටස් 20000ක් තියෙන හින්දා කොටස් 20000ම වික්කහම මේකට හම්බ වෙනවා 20000ව 2ක් රුපියල් 40000. එනම් මුගේ ප්‍රාග්ධන ලාභයත් 40000ම වෙනවා. ප්‍රාග්ධන ලාභයත් රුපියල් 40000. තේරුණාද කතන්දරේ? ප්‍රාග්ධන ලාභය කියන්නේ සියලු කොටස් විකුණලා ලැබෙන ලාභය. ඒතර මේක ගාව කොටස් 20000ක් තියෙනවා.
එක කොටසකින් රුපියල් 2ක් ලාභය තියාගෙනයි විකුණන්නේ. එතකොට එක කොටසකින් රුපියල් 2ක් ලාභය තියාගෙන කොටස් 20000ම වික්කහම මේකට හම්බ වෙනවා 20000 ඒවා දෙකක් රුපියල් 40000. මෙන්න ටික. ඔන්න ඔහොමයි පුතේ අපේ පළවෙනි පේපර් එකට අදාළ ප්‍රතිශත ගැටලු ටික අපි සාකච්ඡා කරා. ලියාගමු ටියුට් එකේම. එතන ඉඳ තියෙනවා වෙන කොළවල කොහෙවත් ලියන්න අවශ්‍ය නැහැ. ටියුට් එකේම ලියා ගන්න. අදත් පින් අංකේ නැතුව සහභාගී වෙච්ච කීප දෙනෙක් ඉන්නවා. මම එයාලට නැවතත් කියනවා පින් අංකේ ලබාගෙන normal link එකකින් එන්න විදිහට හදා ගන්න. මොකද normal link එක දැම්මේ නැති වුණාම log වෙන්න බැරි වෙන හින්දා Tamanට විතර අදත් සාමාන්‍යයෙන් මම දාන link එකකින් එන්න බැරි වෙලා තියෙනවා නම් පින් අංකේ නැත්තම් නැවතත් කියනවා මම ඊයේ මට මැසේජ් කරපු අයට මම පින් අංකේ දුන්නා. මට WhatsApp කරලා අහගන්න මගේ පින් අංකේ මොකද්ද මෙන්න මේකයි මගේ නම්බර එක කියලා. පින් අංකේ ලබා ගන්න. හොඳයි. ඊළඟට අපි යනවා 2020 සාමාන්‍ය පෙළ විභාගයේ වෙනුවෙන් යවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයේ වෙනුවෙන් නිකුත් කරපු අනුමාන ප්‍රශ්න පත්‍රයක් ඔයාලගේ පේපර් පොතේ අන්තර්ගත වෙලා තියෙනවා. අර ප්‍රශ්නයක් අහලා තිබ්බා ඔයාලා 10 වසරේ ටියුට් එක ගන්න ඕන නම් ප්‍රශ්නයක් නෑ ආයතන වලින් අහලා තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් 10 වසරේ නිබන්ධනයක් ලබා ගන්න පුළුවන්. 10 වසර එකේ පිටු 60ක පොතක් මේ පාර දීලා තියෙනවා. ඒකේ ප්‍රශ්න පත්‍ර 10ක් සම්පාදනය කරලා තියෙනවා. ඒකේ තියෙන්නේ තුන්වෙනි වාරේ ප්‍රශ්න පත්‍ර සෙට් එකක්. ඒකේ හින්දා ඔයාලට ගත්තයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද තනිකරම O level ටාගට් කරලා ප්‍රශ්න ටිකක් ඒක ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන හින්දා අවශ්‍යයි. ඒක ගත්තර ප්‍රශ්නයක් නැහැ. 10 පන්තියේ. හොඳයි. අපි යනවා ඊළඟ ගැටලුවට විවෘත විශ්වවිද්‍යාලයෙන් දාලා තියෙන පේපර් එක ඊළඟ පේපර් එක. මෙන්න මෙහෙමයි තියෙන එක ප්‍රතිශතය. අමල් විසින් ආනයනය කරලද සංගීත භාණ්ඩයක් වෙනුවෙන් 140ක තීරුබදු මුදලක් ගෙවීමෙන් පසු එහි වටිනාකම 84000ක් තීරුබද දන්නවද? භාණ්ඩයක් ආනයනය කරනකොට හරි අපනයනය කරනකොට හරි තීරුබද්දක් ගහනවා වරයි. ශ්‍රී ලංකා රේගු අධිකාරිය රේගුවෙන් ගහන බද්දක් ගහනවා. දැන් ඔය ඉලෙක්ට්‍රික් උපාංග වලට එහෙම ඒක නම් බද්දක් ගෙවුවේ නෑ. ඒක අර දාන්න ඩිපොසිට් එක වැඩි කරානේ. තියෙන ඩිපොසිට් එක 100ක් තියන්න ඕන. දැන් මම පිටරටින් බඩු ගෙන්නනවා නම් මම හිතන්නකො ෂොප් එකක් තියෙනවා මම ෆෝන් ගෙන්නනවා. දැන් අපි ක්‍රෙඩිට් එකටනේ වැඩ කරන්නේ. දැන් මම උනත් ක්‍රෙඩිට් එකට තමයි ප්‍රෙස් වලින් වැඩ කරගන්නේ. මේ පාර ප්‍රෙස් එකේ ටික් ගන්නවා. ඊය පාරේ බැලන්ස් එක පියවනවා. ඊළඟට අලුත් ටියුට් සෙට් එක ක්‍රෙඩිට් එකට ගන්නවා. ආයි ඊළඟ මාසේ පරණ මාසේ බිල ගෙවුන එහෙම ක්‍රෙඩිට් එකට වැඩ කරන්නේ. ෆෝන් ගෙන්නන අයත් එහෙම ක්‍රෙඩිට් එකට. පළවෙනි ලොට් එක ගෙන්නන ඒක විකුණුවාට පස්සේ ඒ ටිකේ සල්ලි පියවල තමයි ඊළඟ ටිකේ ගෙන්නන්නේ. ඒ ගෙන්නන්නේ ණයට. ණයට ගෙන්නලා
ඒ ටිකේ බිස්නස් එක උනාට පස්සේ තමයි ඒ සල්ලි පියවනවා. ඊට පස්සේ ඊළඟ දෙවෙනි ලොට් එකේ එවනවා ණයට. එහෙමනේ යන්නේ. දැන් ඔක කරාන්නුවෙන් දැන් මේක අයින් කරා. ඒක දැන් එහෙම අවශ්‍ය නැහැ කියලා අයින් කරා. දැන් කරේ කිසිම භාණ්ඩයක් ගෙන්නන්න බෑ. ඒ භාණ්ඩේ ෆුල් ලොට් එකේ සල්ලි ඔක්කොම පියවල තමයි ගෙන්නන්නේ. ණයට ගෙන්නන්න බැරි කියලා. ඉතින් එහෙම කරේ ලංකාවට ඉලෙක්ට්‍රික් උපාංග ගෙන්නන එක අඩු කරන්න. ගෙන්නන උපාංග ටික ගෙන්නන ප්‍රමාණය අඩු කරන්න. ඒතර පෙරිට් එකට සාමාන්‍ය සුළු ප්‍රමාණයෙන් කරගෙන ආයෙත් ගෙන්න ගන්න බැරි වෙනවා. ඒකෙන් හින්දා මොකද කරන්නේ ඉලෙක්ට්‍රික් උපාංග වල ලංකාවේ තිබ්බ මිල වැඩි වුණා ඉන්නේ. ඒ ගෙන්නන ප්‍රමාණය වැඩි වුණාම අඩු වුණාම තියෙන භාණ්ඩ වල වටිනාකම වැඩි වෙනවා. අන්න ඒක තමයි උනේ. දැන් ඒක අයින් කරා. ඊයේ හරි පෙරේදාට ඒක අයින් කරා. දැන් එහෙම අවශ්‍ය නැහැ කියලා සාමාන්‍ය පරිදි කරගෙන යන්න කියලා අයින් කරා. ඒකින්ද ඉදිරියේදී එහෙම වැඩි වීමක් සිද්ධ නොවේ කියලා අපි හිතමු බඩු භාණ්ඩ. right. අමල් විසින් ආනයනය කර සංගීත භාණ්ඩයක් විදිහට 140ක් තීරු ගහනවලු. තීරුබද්ධ ගෙවීමෙන් පසු භාණ්ඩවල වටිනාකම රුපියල් 84000. බද්ධ ගෙවුවට පස්සේ 84000යි. තීරුබද්ධ ගෙවීමට පෙර සංගීත භාණ්ඩවල මිල සොයන්න. බද්ධ ගෙවන්න කලින් මේ භාණ්ඩේ මිල කීයද? මම මේ ගාන හදනවා සමානුපාතික ක්‍රමයෙන්. කොහොමද සමානුපාතික ක්‍රමය යන්නේ? මෙන්න මෙහෙම. බදු ගෙවීමට පෙර වටිනාකම සහ බදු ගෙවීමෙන් පසු වටිනාකම. මම සමාන කරනවා බදු ගෙවීමට පෙර වටිනාකම සහ බදු ගෙවීමෙන් පසු වටිනාකම. right. දැන් 140ක තීරුබද්ධක් ගහනවනේ. ඒ කියන්නේ බදු ගෙවන්න කලින් රුපියල් 100ක් වෙච්ච භාණ්ඩය බදු ගෙවුවට පස්සේ 140ක් වෙනවා කියන එක. 140ක තීරුබද්ධක් කියන එකේ තේරුම රුපියල් 100ක් වටින භාණ්ඩෙට 40ක් තීරුබදු ගන්න. ඒතර බදු ගෙවන්න කලින් රුපියල් 100 නම් භාණ්ඩේ බදු ගෙවුවට පස්සේ රුපියල් 40ක් බදු ඇඩ් වෙලා 140ක් වෙනවා. දැන් ඇත්තටම අපි දන්නේ නැහැ ඔය කියන භාණ්ඩේ බදු ගෙවන්න පෙර වටිනාකම දන්නේ නැහැ. හැබැයි ඔය භාණ්ඩේ බදු ගෙවුවට පස්සේ 84000ක් වෙනවා. බදු ගෙවුවට පස්සේ 84000ක් වෙනවා. ඔන්න මම සමානුපාතයක් දැන් ලියා ගන්නවා. ප්‍රතිශතයට අනුවයි සත්‍ය වටිනාකමකට අනුව. රුපියල් 100කට භාණ්ඩයක් ගෙන්නුවොත් බදු ගෙවුවට පස්සේ 140ක් වෙනවා. දැන් යම් කිසි වටිනාකමකට භාණ්ඩයක් ගෙන්නලා බදු ගෙවුවට පස්සේ 84000 සමානුපාතයක් ලියලා. දැන් මම මේක භාගයක් බවට පත් කරනවා. මුලින් ඉන්න එක්කෙනා උඩින් ලියනවා බෙදීම. දෙවෙනියට ඉන්න එක්කෙනා ඇටි ලියනවා. සමානයි. මුලින් ඉන්න එක්කෙනා උඩින් ලියනවා බෙදීම. දෙවෙනියට ඉන්න එක්කෙනා ඇටි ලියනවා. දැන් හරස් කුණිට දාන්න. මේ 84000 100න් වැඩි කරාම තව බිංදු දෙකක් අගට එනවා. සමානයි. 140x කින් වැඩි කරාම 140x කියනවා. දැන් x හොයන්න 140 අයින් කරමු. මේ පැත්ත 140 බෙදෙනවා. එනේ එහා පැත්තත් 140 මම බෙදෙනවා. 140 140 කැපිලා යනවා. දැන් x සමානයි. ඔන්න සුළු වෙනවා. මේ බිංදුවට මේ බිංදුව කැපෙනවා පුතේ. 14ට 14 කොට වල 1 84ට 16 14ව 6ක් තියෙනවා. ඒ කියන්නේ 60000යි කියලානේ. ඔන්න වැඩි හරිනේ. රුපියල් 60000යි. ඔන්න x කියන්නේ 60000යි කියලා හොයාගන්න. රුපියල් 60000. ඒ කියන්නේ ඔය භාණ්ඩය තීරුබදු ගහන්න කලින් ඔය භාණ්ඩේ වටිනාකම රුපියල් 60000. ඔන්න මතක තියාගන්න. ඔය වගේ ගාණක් හදන විදිය. අනුපාත ක්‍රමයට ඉතා පහසුවෙන් අපිට ගාණ කොට දාගන්න. ඊළඟට ඔයම සංගීත භාණ්ඩේ රුපියල් ලක්ෂයකට විකිණීමට තීරණය කළේ. එම විකුණු මිලෙන් 12ක් එකතු කළ අගය මත බද්ද. එකතු වෙනා පාරිභෝගිකයා එම සංගීත භාණ්ඩේ මිලදී ගැනීමට කොපමණ මුදලක් වැය කළ යුතුද? දැන් මෙයා තීරණය කරන මේ සංගීත භාණ්ඩය රුපියල් ලක්ෂයකට විකුණන්න. එයා තීරණය කරාට ඕකට තව වැට් බද්දකුත් එකතු වෙනවා. ලක්ෂයයි මෙයා විකුණන්න දාන්නේ. ඕකට තව වැට් බද්දක් ගහනවා. එකතු කළ අගය මත බද්දක් ගහනවා. කොච්චරද? 112ක වැට් බද්දක් ගහනවා. එහෙනම් පාරිභෝගිකයා මම නම් ඕකට ගෙවන්න ඕනද? ඕක ගන්න මං කීයක් ගෙවන්න ඕනද? මං අර ලක්ෂයට අමතරව වැට් බද්දත් මමම තමයි ගෙවන්න ඕනේ. හරිනම් ඒක භාණ්ඩේ ගෙන්නපු එකයි ගෙවන්න ඕනේ. ඒක ඌ ගෙවන්නේ. ඒකත් අපේ බිලටම දාන්න. එහෙනම් මම ගෙවන්න ඕනේ වැට් බද්ද කීයද කියලා. සෝරි. වැට් බද්දත් එක්ක මම ගෙවන්න ඕනේ මුදල කීයද කියලා. ඔන්න බලන්න වෙන විදිය. ඉස්සෙල්ලාම මම වැට් එක හොයලා ඉන්නවා. ලැට් එක නෙමෙයි වැට් එක. වැට් බද්ද සමානයි. දැන් ලක්ෂයයිනේ අවසානයේ විකරණ දාන්නේ. ඔන්න ඔය ලක්ෂෙට 112ක වැට් බද්දක් ගහනවා. ලක්ෂයෙන් 112ක් බලමු. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. එක් වරක් 12 12යි. මේ බිංදු තුන 12000යි. දෙල්ලන්නේ නැහැ බොල්. රුපියල් 12000ක වැට් බද්දක් ගහනවා. එතකොට රුපියල් ලක්ෂයක් වටන භාණ්ඩෙට
රුපියල් 12000ක වැට් එකක් එකතු වුණාම අවසානයේදී ගෙවිය යුතු මුදල කීයක් වෙනවද? ගෙවිය යුතු මිල වැඩි වෙනවා පැහැදිලිව. ලක්ෂයට වඩා තව 12000ක් වැඩි වෙනවා. ලක්ෂයට තව 12000ක් වැඩි වෙනවා. ලක්ෂය 12000යි 1,12,000ක් වෙනවා. රුපියල් 1,12,000කට තමයි පුතේ අපි මේක සල්ලි දීලා ගන්න ඕනේ. 1,12,000. ඔන්න තියෙනවා. පාරිභෝගිකයා මේ සඳහා ගෙවිය යුතු මුදල 1,12,000. right. සංගීත භාණ්ඩය විකිණීමෙන් නමන්ට ලැබුණු රුපියල් ලක්ෂයක මුදල 9%ක වාර්ෂික වැල්පොලියක් ගෙවන මූල්‍ය ආයතනයක තැන්පත් කරයි. අමල් මොකද කරන්නේ දැන් යා වැට් එක ගෙවනවා. ඒතර එයාට හම්බ වෙනවනේ මේ 12000. ඒකත් අපිමනේ දෙන්නේ ගන්න එකාම මේක දෙන්නේ. මේ 12000 වැට් බද්දට අයින් කරාම අමල්ට කෙනෙම ලක්ෂයක් හම්බ වෙනවා. එයා මොකද කරන්නේ? මේ ලක්ෂය අරගෙන ගිහිල්ලා බැංකුවක දානවා. වැල්පොලියේ අවුරුද්දකට 9%ක වැල්පොලියට බැංකුවක දානවා. පළමු වර්ෂය සඳහා උට ලැබෙන පොලිය කීයද? පළමු එක ලේසි. පළමු වසරට පොලිය. කොහොමද පළවෙනි අවුරුද්දට පොලිය ගන්නේ? සාමාන්‍ය විදියට බැංකුවේ දාන්නේ ලක්ෂයයි. මෙන්න තැන්පත් ධනය. ඕකට 100ට 9ක් පොලිය වදිනවා. මේකෙන් 100න් 9ක් බලන්න කියන්නේ. මේකෙන් 100ට 9ක් සුළු කරා. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. එක් වරක් 9 9යි. බිංදු තුන අගට දාන්න. 9000යි. පළවෙනි අවුරුද්දට පොලිය රුපියල් 9000යි. ඕක තමයි යහන්නේ පළවෙනි. දෙවන වර්ෂයේදී වාර්ෂික පොලිය අනුපාතිකයේ යම් ප්‍රතිශතයකින් ඉහළයි. යනු වර්ෂ දෙක අවසානයේදී ඔහු ලද මුළු පොලිය 20990කි. අවුරුදු දෙකටම පොලිය හොඳේ. මූල්‍ය ආයතනය මගින් දෙවෙනි වර්ෂය සඳහා ගෙවන වාර්ෂික පොලිය අනුපාතිකය ගණනය කරයි. දෙවෙනි අවුරුද්දේදී පොලිය පොඩ්ඩක් වැඩි කරනවා. ඒ වැඩි වීම නිසා මට දෙවෙනි අවුරුද්දේදී හම්බ වෙනවලු පොලිය වර්ෂ දෙකේම පොලිය 20990ක් වෙනවලු. දෙල්ලන්නේ. හරිද? රෝමෙලක් අංක 4. එහෙනම් දෙවෙනි අවුරුද්දේ හම්බෙච්ච පොලිය ප්‍රතිශතය කීයද කියලා අහන්න. ඔන්න බලන්න. මම හොයන ඉස්සල්ලාම දෙවන වසරට පොලිය කීයද කියලා. දැන් අපිට මේ ගානේ කියන විදිහට පැහැදිලි වෙන්න ඕනේ. 20990 කියන්නේ මොකද්ද? ඔයාලත් මගෙත් එක්ක හිතන්න නිකන් මේ ධර්මක්‍රමණය වගේ ඉන්න එපා. මගෙත් එක්ක හිතන්න නැත්තම් මේ වැඩේ කරන්න බෑ. 20990 කියන්නේ මොකද්ද? මෙයාට හම්බෙච්ච මුළු පොලියනේ. පළවෙනි අවුරුද්දේ පොලියයි දෙවෙනි අවුරුද්දේ පොලියයි දෙකේම එකතුව තමයි 20990 කියන්නේ. දැන් මට දෙවෙනි අවුරුද්දේ පොලිය විතරක් හොයාගන්න ඕන නම් මම මොකද කරන්න ඕන? ඔය 20990න් මම අඩු කරන්න ඕනේ නේද? පළවෙනි අවුරුද්දේ පොලිය 9000. දැන් පළවෙනි අවුරුද්දේ පොලියයි දෙවෙනි අවුරුද්දේ පොලියයි දෙකම මේක ඇතුලේ තියෙනවා නම් මට දෙවෙනි අවුරුද්දේ විතරක් පොලිය ගන්න ඕන නම් මේකෙන් පළවෙනි අවුරුද්දේ පොලිය අඩු කරනවා. අඩු කරාම මට එනවා 10න් 1යි ඔන්න රුපියල් 11990යි. දෙවෙනි අවුරුද්දේ මට පොලිය හම්බෙලා තියෙනවා 11990. එහෙනම් දෙවන වසරේ පොලි ප්‍රතිශතය කොහොමද මම ගන්න? ඔන්න ගන්න විදිහ හොඳේ. සාමාන්‍ය පොලි ප්‍රතිශතයක් ගන්න කොහොමද? තැන්පත් කර මුදලේ අතින් ලියනවා. ඒකට ලැබිච්ච පොලි උඩින් ලියනවා. වැඩි කරනවා 100%. ඒතර දෙවෙනි අවුරුද්දේ තැන්පත් කර මුදල කීයද? දැන් ඔයාලා මම දන්නවා ගුඩ පැනව ගමන් කියනවා ලක්ෂයයි කියලා. සම්පූර්ණ වැරදි. දෙවෙනි අවුරුද්දේ තැන්පත් කර මුදල ලක්ෂයයි නෙමෙයි. මේ වැල් පොලියක්. වැල් පොලියදී මොකද වෙන්නේ? අවුරුද්දක් පාසා account එක අලුත් වෙනවා. ඒතර දෙවෙනි අවුරුද්දේ තැන්පත් මුදල බවට පත් වෙන්නේ මොකද්ද? අර ලක්ෂය එයා දාපු ලක්ෂය. හරි සාධාරණයි දාපු ලක්ෂය. ඊට අමතරව පළවෙනි අවුරුද්ද ඉවරනකොට එයාට 9000ක පොලියක් හම්බ වෙනවනේ. නේ? ඒතර ඒ පළවෙනි අවුරුද්ද අවසානයේ 9000ක පොලියයි එයා දාපු ලක්ෂයක තැන්පත් මුදලයි දෙකේම එකතුව නේද? දෙවෙනි අවුරුද්දේ පොලිය හදන්න ගන්න. එහෙනම් දෙවෙනි අවුරුද්දේදී මෙයා තැන්පත් කර මුදල විදිහට සලකන්නේ ඔය දෙකේම එකතුව 1,90,000. මේ තියෙන දෙවෙනි අවුරුද්දේ තැන්පත් කර මුදල. දෙවෙනි අවුරුද්දේ ගිණුමේ තියෙන මුළු මුදල මේ තියෙන්නේ. පිළිගන්නවද? අපි සාමාන්‍යයෙන් වැල් පොලියදී එහෙමනේ කරන්නේ. පළවෙනි අවුරුද්දේ තැන්පත් කර මුදලයි පළවෙනි අවුරුද්ද අවසානයේදී ඒකට ලැබෙන පොලියයි දෙකේම එකතුව තමයි අපි දෙවෙනි අවුරුද්දේ මුළු මුදල විදිහට සලකන්නේ. ඒතර තැන්පත් කරා ලක්ෂයක් ඒකට පොලිය හම්බුණා 9000. ওই දෙක එකතුව ලක්ෂයයි 9000යි 1,90,000 තමයි මෙයාගේ සමස්ත මුදල විදිහට දෙවෙනි අවුරුද්ද සලකන්නේ. ඔන්න තැන්පත් වෙලා තියෙන මුදල 1,90,000. ඒ 1,90,000ට පොලිය හම්බ වෙනවා 11,990 දෙවෙනි අවුරුද්දේ. තැන්පත් මුදල 1,90,000ට පොලිය 11,990.
පොඩි ප්‍රතිශතය ගන්න වැඩි කරන පුතේ ඔක 100ට 100. අපි බලමු දැන්. මේ බිංදු දෙක මේ බිංදු දෙක කැපෙනවා. මේ බිංදුවට උඩ බිංදුව කැපෙනවා. එතකොට 1199 109 බෙදුවහම කීයක් එන්නේ? බෙදලා බලමුනේ. කතමකට උත්තරයක් තියෙන්නේ. වාර්ෂික පොළේ දෙවෙනි වර්ෂයේදීනේ. 109 9 වැඩි කරලා බෑනේ. 9 වරක් 9 81යි. 10න් වැඩි කරොත් ඒත් බෑ. 11 වැඩි කරලා බලමුනේ. 1 වරක් 9 9යි, 1 වරක් බිංදුව බිංදුවයි, 1 වරක් 1 1යි. 1 වරක් 9 9යි, 1 වරක් බිංදුව බිංදුවයි, 1 වරක් 1යි. 9යි 9යි 1යි 1 වැඩි හරි පුතේ. මේකට 1යි උඩ ඉන්න එකාට 11ක් තියෙන මේ જાතිය. කියන්නේ 1199 109 බෙදුවම 11යි. ඔන්න ප්‍රතිශතය. 100ට 11. වැඩි ඉවරයි. එහෙනම් දෙවෙනි අවුරුද්දේදී මෙයාලා පොලිය දීලා දිනවා 100ට 11. ඔන්න දෙවෙනි අවුරුද්ද පොලිය ප්‍රතිශතය. හරිද? පළවෙනි අවුරුද්දේ 109 දුන්නේ දෙවෙනි අවුරුද්දේ 11ක් දීලා තියෙනවා. ඒකින් හින්දා තමයි මෙයාගේ මේ පොලිය වැඩි වීම සිද්ධ වෙලා. ඔන්න ඔහොමයි පුතේ. ඒ ගානට අදාළ ප්‍රතිශත ගානට අදාළ උත්තර ටිකේ. right. අලුත් ගානක්. මෙන්න මේක අලුත් පාර්ට් එකක් අපිට හම්බ වෙච්ච මේ මෙන්න මේ කොටස අලුතින් අපි ගානක් මේ මීට කලින් මේ ජාති ගානක් හදලා තිබ්බේ නැහැ. ඒකත් හොඳයි අපේ අත්දැකීම් වලට ලියා ගන්න.
right ඊළඟ පේපර් එකට යනවා පුතේ මයන් පළාත් පේපර් එක. ඌව පළාත් නේද? මොන පළාත් හරි කමන්නේ බලමු. ඌව පළාත් පේපර් එක. right වාර්ෂික තක්සේරු වටිනාකම 20000ක් වන නිවසක් සඳහා මහනගර සභාවක් 116ක වරිපණම් බද්දක් අය කරනවා. නිවස සඳහා වසරකට ගෙවන වරිපණම් බදු මුදල තරලයි කරාන්දරේ අද දන්නා වරිපණම් කොහොමද සිදු වෙන්නේ කියලා. නිවසේ තක්සේරු වටිනාකම 20000යි. මේ 20000න් 116ක් වරිපණම් බදු ගෙවන්න ඕනේ. 20000 116ක් බලමු. මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපෙනවා. 16 වරක් දෙක 32යි. මේ බිඳු දෙක අගට එනවා. रुपया 3200යි. අවුරුද්දකට ගෙවන බද්ද රුපියල් 3200යි. කාර්තුවකදී වරිපණම් වශයෙන් කීයක් ගෙවන්න ඕනද කියලා අහනවා. කාර්තුවට වරිපණම් වශයෙන් කීයක් දෙන්න ඕනද? ඒක පුතේ අවුරුද්දටමනේ 3200. කාර්තුවක් කියන්නේ මේක හතරට බෙදුවාම එක වාරිකයක් නේ. මම කියන්නේ අවුරුද්දකටම ගෙවන්න බදු මුදල වාරික හතරකින් ගෙවන්න දෙනවා. ඒ වාරික හතරෙන් එක වාරිකයකට අපි කියනවා කාර්තුවක් කියලා. ඒතර 3200 හතරෙන් බෙදාම රුපියල් 800යි. එහෙනම් කාර්තුවකට ගෙවන්න ඕනවද? රුපියල් 800යි. කතන්දරේ පැහැදිලි. B කොටස වෙළඳපොළ රුපියල් 29ක්ව පැවති අවස්ථාව. වෙළඳපොළ බිල රුපියල් 29ක්ව පැවති අවස්ථාව සරත් කොටස් 2500ක් මිලදී ගන්න. යම් කිසි ව්‍යාපාරයක රුපියල් 29 ගානේ කොටස් තියෙනකොට කොටස් 2500ක් අරගෙන ලාභාංශ ලෙස කොටසකට රුපියල් 2 ගානේ ගෙවනවා. ඒකේ ලාභාංශ ලෙස එක කොටසක රුපියල් 2ක් දෙනවා. වාර්ෂික ආදායම ලැබීම පසු වසර අවුරුද්දකට පස්සේ සරත් එම කොටසක වෙළඳපොළ මිල රුපියල් 32ක් වූ අවස්ථාවේ විකුණයි. 29ට ගත්ත කොටස 32 ගානේ විකුණලා. කොටස් වලට ආයෝජනයෙන් සරත් ලබන වාර්ෂික ලාභාංශ ආදායම ෂෙයා. කොහොමද ඒක හොයන්නේ පුතේ? වාර්ෂික ලාභාංශ වෙන්නේ කොහොමද? පුතේ එක කොටසකට මෙයාට පොරොන්දු වෙනවා රුපියල් 2ක් ලාභෙ දෙන්න. ඒක වැඩි කරන්න මෙයා අරගන්නවා කොටස් 2500ක්. එතකොට එක කොටසකට රුපියල් 2 ගානේ කොටස් 2500කට ලැබෙන ලාභය ගන්න 2500 පුතේ දෙකකින් වැඩි කරන්න ඕනේ. 2500 දෙකකින් වැඩි කරාම රුපියල් 5000. එහෙනම් මෙයාට ලැබෙන වාර්ෂික ලාභාංශය රුපියල් 5000යි. ඉතා පැහැදිලිව ඒක ගන්න. කොටස් විකිණීමේ සරත් ලැබූ මුදල සොයන්න. කොටස් විකුණලා ලැබිච්ච මුදල හොයන්න කියන්නේ. කොහොමද ඒක හොයන්නේ? මෙයා එක කොටසක් 32 ගානේ. කොටස් විකුණලා ලැබිච්ච ලාභෙ නෙමෙයි අහන්නේ. ඒක අහන්නේ ඊළඟට. කොටස් විකුණලා ලැබිච්ච මුළු මුදල කීයද කියලා යහ. ඔන්න බලන්න හදන විදිහ. මෙයා එක කොටසක් රුපියල් 32 ගානේ විකුණන්නේ. 32 ගානේ කොටස් 2500ක් විකුණනවා. එතකොට මෙයාට හම්බ වෙනවා මුළු මුදල විදියට 2500ව 32ක්. ඒ මේක ගාව කොටස් 2500ක් කියනවනේ. එක කොටසක් රුපියල් 32 ගානේ විකුණනවා. මේ කොටස් සේරම විකුණලා ලැබෙන මුදල හොයන්න මොකද කරන්න ඕනේ? 2500 වැඩි කරනවා 32. 25 2 100යි. 50යි. බිඳුව දාන 5ක් විතරුයි. 25 3 75යි. 75යි 5යි 80යි. මේ බිඳුව දෙක අපිට දාන්න. ඔන්න තියෙනවා. මේ තියෙන්නේ. කොටස් විකුණලා යට හම්බ වෙන මුදල රුපියල් 80000යි. කොටස් විකුණලා රුපියල් 80000ක් හම්බ වෙනවා යාට. ඔන්න. ඊළඟට අන්තිමට අහනවා සරත් ලැබෙන ප්‍රාග්ධන ලාභය කීයද? කොහොමද පුතේ ප්‍රාග්ධන ලාභය හොයන්නේ? ප්‍රාග්ධන ලාභය කියන්නේ කොටස් විකුණලා ලැබිච්ච ලාභය. කොටස් විකුණලා ලැබිච්ච ලාභය. කොටස් විකුණලා ලැබෙන ආදායමයි කොටස් විකුණලා ලැබෙන ලාභයයි කියන්නේ දෙන්නේ. මේ තියෙන කොටස් විකුණලා ලැබිච්ච ආදායම. මේකගේ ලාභය නෙමෙයි ආදායම. එතකොට කොටස් විකුණලා ලැබෙන ලාභය ගන්න කොහොමද? මෙන්න මෙහෙම. ඉස්සලාම හොයමු. කොටසක ලාභය. කොහොමද කොටසක ලාභය හොයන්නේ? කොටසක් මෙයා ගන්නේ තේරුම් ගන්න 29 ගානේ දෙන්නේ 32 ගාන. ඒතර 32කින් 29ක් අඩු කරාම එක කොටසකින් රුපියල් 3ක් ලාභෙ තියෙනවා. එක කොටසකින් 29 ගානේ ගත්ත කොටසක් 32 ගානේ දුන්නාම එක කොටසකින් රුපියල් 3ක් ලාභ. එහෙනම් අවසානයේදී ප්‍රාග්ධන ලාභය ගන්නෙ කොහොමද? මම ඉස්සලත් කියලා දුන්නා මොකද ප්‍රාග්ධන ලාභය කියන්නේ? කොටස් සේරම විකුණලා ලැබෙන ලාභය. එතන එක කොටසකින් රුපියල් 3ක් ලාභ නම් කොටස් සේරම කියන්නේ කොටස් 2500ක් යා ගාව තියෙනවා නේද? ඔව්.
නේද? කොටස් 2500ක් යා ගාව. ඒතර කොටස් 2500ම විකුණ ලැබෙන ලාභයට තමයි ප්‍රාග්ධන ලාභය කියන්නේ. ඒතර 2500 උතුණක් කීයද රුපියල් 7500. රුපියල් 7500. මෙන්න ප්‍රාග්ධන ලාභයේ රුපියල් 7500. ඔන්න ඔහොමයි පුතේ. ඒකට අදාළ උත්තර ටිකෙන් ලස්සනට අපි ඒකත් ලියා ගමු. ලියා ගන්න. හරිද? අන්තිම පේපර් එකට යනවා. අවසාන පේපර් එක ඒකේ තුන්වෙනි ප්‍රශ්නේ ව්‍යුහගත රචනාවල තුන්වෙනි ප්‍රශ්නය ප්‍රතිශත බලන එකක්. එක්තරා පළාත්පාලන ආයතනයක් මගේ රුපියල් 75000ක් ලෙස තක්සේරු කර ඇති නිවසක් සඳහා වරිපනම් බදු ලෙස කාර්තුවට 1125ක් අය කරනු ලබයි. වර්ෂයක් සඳහා මෙම නිවස ගෙවීමට යුතු වරිපනම් බදු මුදල අවුරුද්දකට ගෙවන්නට බදු මුදල කියලා. එතකොට කාර්තුවකට 1125 නම් ඔයාලා දන්නවා අවුරුද්දට ඒ වගේ හතරක් තියෙනවා. බලමු. පස්සරක් අතර 20 මිද දානවා එකක්. 8යි 2යි 10යි මිද දාන එකක්. 4යි 1යි 4 වරක් එක 4යි 1යි 5යි. හරි නේද? 4 වරක් එක 4යි. ඔන්න රුපියල් 4500 අවුරුද්දකට හොනේ.
ඊළඟට පළාත් පාලන ආයතන මගින් වරිපණන් අය කරන අපර වරිපණන් බදු ප්‍රතිශතය කීයද අහන්න. ඒක කොහොමද? නිවසේ තක්සේරු වටිනාකම යටි ලියන 75000යි. 75000යි තක්සේරු වටිනාකම. ඒකට ගෙවන්න සිද්ධ වෙන බද්ද 4500යි. තක්සේරුවට නිවසේ තක්සේරු වටිනාකම යටි ලියනවා. ඒකට ගෙවන්න සිද්ධ වෙන වාර්ෂික බද්ද උඩින් ලියනවා. ප්‍රතිශතය ගන්න. ඒක වැඩි කරනවා 100%. සුළු වෙනවා මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. මේ බිංදුවට උඩ බිංදුව කැපෙනවා. ඒතර 450 75න් බෙදුවාම 75 150යි 150යි 300යි 6ක් තියෙනවා. ඒතර ගානට 6යි. ඔන්න. එහෙනම් නගර සභාව අය කරලා තියෙන වරිපණ බදු ප්‍රතිශතය 6යි කියන්නේ. ඊළඟ වසරේදී වරිපණ බදු ප්‍රතිශතය 2%කින් වැඩි වෙන්නේ නැහැ. ඊළඟ වසරේ වරිපණ බදු ලෙස ගෙවිය යුතු මුදල කීයද? එතකොට ඊළඟ අවුරුද්දේ පුතේ තව 2%ක් බදු ප්‍රතිශතය වැඩි කරනවා. දැන් 6%යිනේ බද්ද තියෙන්නේ. ඊළඟ අවුරුද්දේ 8%ක් බවට පත් කරනවා. එහෙනම් අපෙන් අහනවා ඊළඟ වසරේ නම් එනම් බදු විදියට ගෙවන්න ඕන මුදල කීයද කියලා. ඒතර තක්සේරු වටිනාකම වෙනස් වෙලා නැහැ මේ ගෙදර. තක්සේරු වටිනාකම 75000ම තමයි. මේක තමයි ගෙදර වටිනාකම. ඒතර මේ 75000න් ඊළඟ අවුරුද්දේ 8%ක් බදු අය ගන්න. මේ 75000න් 8%ක් බලමු. මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපෙනවා. 8 වරක් බිඳුව බිඳුවයි. 8 වරක් 5 4න් බිඳුව දාන 4ක් ඉතුරුයි. 8 වරක් 7 4කට කියන්නේ 56යි. අර 4යි 60යිනේ. ඔන්න ඊළඟ අවුරුද්දේ ගෙවන්න තියෙන බද්ද රුපියල් 6000යි. ඊළඟ අවුරුද්දේ බදු විදිහට ගෙවන්න ඕන මොකද රුපියල් 6000යි කියලා. මෙම වසරට වඩා ලබන වසරේ කාර්තුවක් සඳහා වැඩිපුර ගෙවිය යුතු මුදල කොපමණද? මේ අවුරුද්දට වඩා දැන් එහෙනම් මේ තියෙන්නේ මේ අවුරුද්දනේ. මේ අවුරුද්දට වඩා ඊළඟ අවුරුද්දේ කාර්තුවකට ගෙවන්න ඕන වැඩිපුර මුදල කීයද කියලා. ඔන්න බලන්න ඒක හදන විදිය රොබෙලා කාන්තත් වෙන. ලබන වසරේ කාර්තුවට ගෙවිය යුතු මුදල සමානයි 6000 නේ ලබන අවුරුද්දේ බද්ද බෙදන්න 4 කීයද? රුපියල් 1500යි. එහෙනම් ලබන වසරේ 1500ක් කාර්තුවට ගෙවන්න ඕනේ. හැබැයි මේ අවුරුද්දේ ගෙවලා තියෙන්නේ කීයද? 1125යි. එහෙනම් වැඩි වන මුදල කොහොමද හොයන්නේ? 1500න් අපි අඩු කරනවා 1125. අඩු කරාම එනවා 5යි 9යි 7යි 3යි 375ක් වැඩි වෙනවා. කියන්නේ මේ අවුරුද්දේ ගෙවන්න තියෙන මුදලට වඩා ඊළඟ අවුරුද්දේ කාර්තුවට ගෙවන්න තියෙන මුදල රුපියල් 375කින් වැඩි වෙනවා. කොහොමද ඒක හෙව්වේ? මේ අවුරුද්දේ කාර්තුවට ගෙවන මුදල දන්නවා. ඊළඟ අවුරුද්දේ කාර්තුවට ගෙවන මුදල හොයනවා. ඒකෙන් මේක අඩු කරනවා. B රුපියල් 108ක වැල් පොලියක් ගෙවන මූල්‍ය ආයතනයක 50000ක මුදල තැන්පත් කරයි. වසර දෙකකට පසු ඔහුට පොලිය වශයෙන් ලැබෙන මුදල වැල් පොලි ගාණක් පුතේ වැල් පොලි ගාණ. රුපියල් 50000ක් තැන්පත් කර එකෙකුට අවුරුදු දෙකකට පස්සේ ලැබෙන පොලිය කීයද කියලා. මුළු පොලිය කියලා. ඔන්න හදන විදිය බලන්න. පළමු වසරට පොලිය පළවෙනි අවුරුද්දේ පොලිය කොහොමද? තැන්පත් කරන්නේ 50000යි. ඒ 50000න් 108ක් පොලිය. පළමු 50000 108ක් කියන්නේ මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපුණා. 5 වරක් 8 40යි. බිංදු දෙක අගට දැන්. කීයද? රුපියල් 4000යි පළවෙනි අවුරුද්දේ පොලිය. ඊළඟ මම හොයනවා අපිටම දෙවන වසරට පොලිය. දෙවෙනි අවුරුද්දේ පොලිය. එතකොට ඉස්සෙල්ලත් අපි ගාණක් හදුවා මතකයි නේද? දෙවෙනි අවුරුද්දේ මුළු මුදල විතර සලකන්නේ මොකද්ද කියන්නේ? මෙයා 50000ක් තැන්පත් කරා පුතේ. මෙයා රුපියල් 50000ක් දැම්මා. ඒ 50000ට පොලිය හම්බ වෙනවා 4000. එතකොට දෙවෙනි අවුරුද්දේ මුළු මුදල විතර සලකන්නේ 54000යි. ඕකෙන් 108ක් තමයි දෙවෙනි අවුරුද්දේ පොලිය. තේරුණාද කිව්වේ? පළවෙනි අවුරුද්දේ 50000ක් බැංකුවට දැම්මා. ඒ 50000ට රුපියල් 8000ක පොලියක් වැටෙනවා මේ. සෝරි 4000ක්. රුපියල් 4000ක පොලියක් මෙයාට ලැබෙනවා. එතකොට දෙවෙනි අවුරුද්දේ පොලිය ගණනය කරන්නේ account එකේ තියෙන මුළු මුදලට. ඒතර මෙයාගේ account එකේ මෙයා අතින් දාපු 50000ක් තියෙනවා. ඒ 50000ට පොලිය 4000ක් ලැබුණා. ඒ 4000ක් තියෙනවා. ඒතර account එකේ මුළු මුදල ඉතින් පෙන්නන්නේ 54000යි. දෙවෙනි අවුරුද්දේ පොලිය හදන්නේ මේ 54000න් 100ක්. බලමු 54000න් 100ට මේ බිඳු දෙක කැපෙනවා. 8 වරක් බිඳුව බිඳුවයි. 8 වරක් 4 32කින් දෙක දානවා 3ක් ඉතුරුයි. 8 වරක් 5 43 43.
ඔන්න දෙවෙනි අවුරුද්දේ පොලිය රුපියල් 4320. එහෙනම් වසර දෙක අවසානයේදී මෙයාට හම්බ වෙන මුළු පොලිය කීයද කියලා අහන්න. මුළු මුදල නෙමෙයි. මුළු පොලියයි අහන්නේ කීයද? මුළු පොලිය හොයන්න මොකද කරන්නේ? දෙවෙනි අවුරුද්දේ පොලිය 4320යි. පළවෙනි අවුරුද්දේ පොලිය 4000යි එකතු කරනවා. එතකොට එනවා 0යි 2යි 3යි 8යි. රුපියල් 8320. අවුරුදු දෙක ඉවරනකොට මුළු පොලිය විදිහට රුපියල් 8320ක මුදලක් ලැබෙනවා. ඔන්න ඔහොමයි පුතේ. ඒකට අදාළ උත්තර ටික එන්නේ. right. ලියාගන්න එක. right. හොඳයි. එතකොට එහෙනම් පළවෙනි වටේ ප්‍රතිශත ටික උතරින් ඉවර වෙනවා පුතේ. ඒ කියන්නේ විභෝග රචනා ප්‍රශ්න වලට අදාළව අපේ පේපර් 4ෙම තියෙන කෙටි ප්‍රශ්න සාකච්ඡා කරලා අවසන්. අපි හෙට දවසේදී පුතේ නැවත වතාවක් ප්‍රතිශත ගැටලු ටික මම සාකච්ඡා කරනවා. හැබැයි දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ආපු ප්‍රතිශත ගැටලු. ඉතින් දැන් ඔයාලා මම හිතන්නේ ප්‍රතිශත ගැටලු එක 8 ගානේ 8ක් කතා කරනවා. 8 වරක් 4 24යි. අද 4යි 28ක්. මේ වෙනකොට කෙටි ප්‍රශ්න මේ ප්‍රතිශත ප්‍රශ්න විතරක් 28ක් සාකච්ඡා කරලා තියෙනවා. ප්‍රතිශත වලින් විතරක් සාකච්ඡා කරලා තියෙනවා. ඒ අනුව මම ඒකයි කිව්වේ අපි හැමතැනම ඉස්සරහින් ඉන්න අනිත්‍යයට සාපේක්ෂව. ඒකින්ද පුතේ මේක කරගෙන යන්න ඉඩ දෙන්න. මගෙත් ඒක එකතු වෙලා කරගෙන යන්න. ඔයාලට මේ හදන ගණන් හැම එකේකම මතක් වෙයි විභාගෙදි ගාන හදන්න යනකොට. මේ අත්දැකීම් සෑහෙන ප්‍රයෝජනයක් තියෙනවා. අපි විභාගයකුත් තියලා බලමු. කොහොමද ඔයාලගේ මට්ටම කියලා. මේ කරපු දේවල් වල ප්‍රයෝජනෙ කියනවද නැද්ද? right. එහෙනම් මම දැන් මෙතනින් වැඩ කටයුතු ටික අවසන් කරනවා. අපිට කරන්න එපා. පින් අංක නැති කට්ටිය පින් අංක ලබා ගන්න. ටියුට් එක නැති කට්ටිය 10 වෙනිදා වෙනකම් විතරයි ටියුට් දෙන්නේ. ගණිතය නිබන්ධන දෙන්නේ. නිබන්ධනය අරගන්න. වැඩ ටික හරියට කරන්න. පන්ති සඳහා සහභාගී වෙන්න. එක දවසක්වත් මිස් කරගන්න නැතුව මේ වැඩේ මගෙත් එක්ක එකතු වෙලා කරන්න. අනිවාර්යයෙන්ම අතිවිශිෂ්ට ප්‍රතිඵලයකට යන්න හොඳ ඉඩ කඩක් මේ අවුරුද්දේ හැමෝටම තියෙනවා. ඒක විශ්වාසය කරගන්න. එහෙනම් අපි හෙට නැවතත් ගණන් පන්ති මුණ ගැහෙමු. හැමෝටම ආයුබෝවන්.